මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ matrices and matrix operations ගැන. එහෙමත් නැත්නම් අපි සිංහලෙන් කතා කරනවා න්‍යාස හා න්‍යාසවල අපි කොහොමද calculations කරන එක තමයි මේකෙදි කතා කරන්නේ. එතකොට අපි ඇත්තටම මුලින්ම දැනගන්න න්‍යාසය ඇයි ඇත්තටම අපිට වැදගත් වෙන්නේ කියලා. එතකොට න්‍යාස අපි කතා කරොත් ඇත්තටම mathematics වලදී mathematics වල විතරක් නෙමෙයි හැම subject එකකම වගේ අපි matrix යොදා ගන්නවා. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි physics වලදී eigen matrix කියන එක යොදා ගන්නවා. ඒකට ඒ වගේමයි augmented matrix කියන එක ඒ වගේමයි අපි equations විසඳනකොට අපි කතා කරලා සමීකරණ විසඳීමේදී අපි matrix යොදා ගන්නවා. matrix යොදාගෙන අපි සමීකරණ විසඳීම කරනවා. අපි මේ දේවල් ඉගෙනගෙන තියෙන්න ඕනේ හැම සබ්ජෙක්ට් එකකම. මොනම සබ්ජෙක්ට් එකක වුණත් අපිට න්‍යාස භාවිතා වෙන තැන් තියෙනවා. එතකොට අපි මුලින්ම දැනගන්න ඕනේ න්‍යාසයක් කියන්නේ මොකක්ද කියලා. එහෙම නැත්නම් අපි න්‍යාසයක definition එක දැනගන්න ඕනේ. අර්ථ දැක්වුවොත් matrix එකක් කියන්නේ මොකක්ද කියලා. matrix එකක් කියන්නේ rectangular array එකක්. එතකොට ඒකේ ඇතුලේ numbers දාලා තියෙනවා. ඒ වගේම අපි ඒක වහලා close කරලා තියෙනවා brackets වලින්. In English definition එක ගත්ත matrix is a rectangular array of numbers arranged in rows and columns and enclosed by brackets. එතකොට අපි මේකෙදි උදාහරණයක් විදිහට ගත්තොත් අපි graphical notation එක ගත්තොත් මේකෙදි ඒ වගේම අපි කතා කරොත් matrix එක අපි කොහොමද අපි represent කරන්න කියලා. එතකොට අපි මෙතනදී කොටු වරහන් දාලා තියෙනවා. කොටු වරහන් ඇතුලේ brackets ඇතුලේ අපි numbers වගේක් ලියලා තියෙනවා. එතකොට මේ A1 කියන්නේ එක නම්බර් එකක්. එතකොට A12 කියන්නේ එක නම්බර් එකක්. ඒ විදිහට අපිට එක දිගට මෙහෙම යනවා. එතකොට මේ වලට අපි කියනවා මේ horizontal line එකට. horizontal line එකේ අපි කියනවා row එකක්. එතකොට අපි මේකේ කතා කරොත් rows m ප්‍රමාණයක් තියෙනවා. එතකොට අපි කතා කරොත් මෙතනදී vertical අතර තියෙන lines ටිකට අපි කියනවා columns කියලා. එතකොට අපි මෙතනදී columns කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා කතා කරොත් මෙතන n ප්‍රමාණයක් columns තියෙනවා. එතකොට අපි මේකෙදි ඇත්තටම මෙතන rectangle එකක් නම් තියෙන්නේ. අපි මේකේ කොහොමද area එක ගන්නෙ? අපි size එක ගැන කතා කරලා size එක කොහොමද අපි කතා කරන්නේ? n කියලා. එතකොට අපි මේ matrix එක මේක matrix එක කියලා ගත්තොත් අපි matrix එකේ size එක අපි denote කරනවා m/n. නැත්නම් m වැඩි කිරීම n කියලා. එතකොට අපි size එක ලියන්නේ by n. අපිට m rows ප්‍රමාණයක් තියෙනවා n columns ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ දෙකේ ගුණිතය තමයි අපි size එක විදියට හඳුන්වන්නේ. ඒ වගේමයි අපි matrices denote කරන්න අපි capital අකුරු තමයි යොදාගන්නේ ගොඩක්ම දුරට. උදාහරණ වශයෙන් capital A B C D E F ඒ වගේ ඕනම අකුරක් ගන්න පුළුවන්. එතකොට අපි capital අකුරු වලින් තමයි matrix එකක් denote කරන්නේ. matrix එකේ තියෙන අපිට elements ගන්න ඕන නම් අපිට කැමති නම් simple අකුරු වලින් denote කරන්න පුළුවන්. අපි මේක උදාහරණයක් විදිහට ගත්තොත් මේක තියෙන්නේ 3/3 නේ rows 3යි columns 3යි. ඊළඟට අපි කතා කරන්නේ row matrices ගැන. row matrix එකක් කියන්නේ මොකක්ද කියලා අපි මුලින්ම බලමු. row matrix එකක් කියන්නේ a matrix with only one row is called a row matrix or row vector. අපිට ඉතින් අපි නම්ම කතා කරලා row matrix එකක් කියන්නේ එක row එකක් තියෙන matrix එකක්. එක row එකක් තියෙන matrix එකක්. අපි උදාහරණයක් විදිහට බලලා ගමු. උදාහරණයක් ගත්තොත් A කියන matrix එක 3 4 කියන elements වලින් තියෙනවා නම් එතකොට අපි කතා කරොත් A කියන matrix එකේ මෙතනදී තියෙන්නේ එක row එකයි. ඒ වගේමයි මෙතනදී තියෙනවා columns 4ක්. columns 4ක් තියෙනවා. එතකොට මේකේ size එක ගත්තොත් 1/4 කියන matrix එකයි. එතකොට මෙතනදී අපි rows ගාන තමයි මෙතනදී denote කරන්නේ. එතකොට එක row එකයි මෙතන තියෙන්නේ. එතකොට එක row එකක් තියෙනවා නම් අපි මේකට කියනවා row matrix එකක් කියලා. මත් නැත්නම් තව විදිහකට කියනවා නම් row vector එකක් කියලා කියන්න පුළුවන්. ඊළඟට column matrices ගැන කතා කරනවා. column matrix row matrix එකක් වගේම තමයි. row matrix එකේ අපි තිබ්බේ එක row එකයි. මේකෙදි තියෙන්නේ එක column එකයි. හැබැයි rows කීපයක් තියෙන්න පුළුවන්.
ඒකට අපි උදාහරණයක් විදිහට ගත්තොත් A කියන මේට්‍රික්ස් එක A කියන මේට්‍රික්ස් එකට අපිට තියෙන 1 4. මේකෙදි තියෙන්නේ එක රෝ එකයි. එක කොලම් එකයි. ඒක කොලම් එකයි. එතකොට මෙතනදී රෝස් 4ක් තියෙනවා. එතකොට අපි මේකෙදි සයිස් එක විදිහට ගත්තොත් සයිස් එක එන්නේ 4/1. මෙතනදී ඩිනෝට් කරන්නේ කොලම්ස් ගාන. ඊළඟ බේසික් ඩෙෆිනිෂන් එක විදිහට මම ගත්තේ නල් මේට්‍රිසස් කියන එක. එතකොට නල් මේට්‍රික්ස් එකකදී අපි උදාහරණයක් අරගෙන බලමු නල් මේට්‍රික්ස් කියන්නේ මොකක්ද කියලා. අපි ඒක නල් මේට්‍රික්ස් එක ඩිනෝට් කරන්නේ O වලින්. එතකොට අපි කතා කරත් නල් මේට්‍රික්ස් එකක් ගැන 2/2 මේට්‍රික්ස් එකක් ගමු. එතකොට මේකෙදී ඇත්තටම මේකෙදී අපි මේට්‍රික්ස් එක ගත්තොත් මේට්‍රික්ස් එකේ අපි තියෙන්නේ නල් කියන වැලියස්ම තමයි තියෙන්නේ. නල් කියන වැලියස් විතරයි මේකෙදී තියෙන්න ඕනේ. එතකොට අපි ඒ වගේ එකකට අපි කියනවා නල් මේට්‍රික්ස් එකක් කියලා. ඊළඟ බේසික් ඩෙෆිනිෂන් එක තමයි ස්ක්වයර් මේට්‍රික්ස්. ඒකට ස්ක්වයර් මේට්‍රික්ස් එකක් කියන්නේ මොකක්ද කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. ස්ක්වයර් මේට්‍රික්ස් එකක් කියන්නේ අපි කතා කරොත් ස්ක්වයර් මේට්‍රික්ස් එකක් කියන්නේ අතරම අපි කතා කරොත් number of rows කියන්නේ අපේ රෝ අපේ මේට්‍රික්ස් එකේ රෝස් ගානයි කොලම් ගානයි එක සමාන නම් අපි කියනවා ඒකට ස්ක්වයර් මේට්‍රික්ස් එකක් කියලා. එතකොට අපි ඇත්තටම ඩිෆයින් කරේ මේට්‍රික්ස් එකක් කියන එක අපි රෙක්ටැන්ගියුලර් ඇරේ එකක් විදිහට. රෙක්ටැන්ගියුලර් ඇරේ එකක් නම් අපි අනිවාර්යෙන් දන්නවා ඒකෙදී ඇත්තටම අපේ රෝස් ගානයි කොලම්ස් ගානයි වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ සයිස් එක කියන එක අපි 2/3 කිව්වොත් අපි ගත්තොත් රෙක්ටැන්ගියුලර් එකක් මේ විදිහට 2 තියෙනවා. එතකොට මේ විදිහට 3 තියෙනවා. එතකොට අපි රෙක්ටැන්ගියුලර් එකක් වෙන්න නම් ඇත්තටම මේක 2 මේක ඇත්තටම ස්ක්වයර් එකක් වෙන්න නම් අපිට ඇත්තටම අවශ්‍ය වෙන්නේ එක සමානගයන්. ඒ කියන්නේ 2/2 වෙන්න ඕනේ. මෙතනත් 2 මෙතනත් 2. දැන් මේකෙදි ගත්තොත් මේ විදිහට අපි මෙතනදී අපි ස්ක්වයර් බ්‍රැකට් එක විදිහට දාගත්තොත් ස්ක්වයර් බ්‍රැකට් එක අපි කොටු වරහන විදිහට අපි මෙතනදී දාගත්තොත් කොටු වරහන එනවා. එතකොට මෙතනදී කොටු වරහනේ පළල අපිට දෙකක් විදිහට ගත්තොත් දිග අපි 3ක් විදිහට ගත්තොත් එතකොට අපිට මේකේ සයිස් එක ගන්න පුළුවන් 2 වැඩි කිරීම 3 කියන එක. එතකොට මේක ඇත්තටම රෙක්ටැන්ගියුලර් එකක්. එතකොට මේක කතා කරොත් අපි මෙතනදී මේ බ්‍රැකට් එක ගත්තොත් මෙතනදී බ්‍රැකට් එක ගත්තොත් ඇත්තටම මේකේ බ්‍රැකට් එකේ පළල දෙකයි ඒ වගේම දිගත් දෙකයි. එතකොට මේක අපි ස්ක්වයර් මේට්‍රික්ස් ඒ කියන්නේ 2/2. මේක තමයි ස්ක්වයර් එකයි අපේ රෙක්ටැන්ගියුලර් එකයි අතර වෙනස එන්නේ. අපේ බේසික් ඩෙෆිනිෂන් එක තමයි රෙක්ටැන්ගියුලර් ඇරේ එකක් කියන එක මේට්‍රික්ස් එකක් කියන එක. එතකොට අපි ස්ක්වයර් මේට්‍රික්ස් එකක් කියන්නේ රෙක්ටැන්ගියුලර් ඇරේ එකේ විශේෂ අවස්ථාවක්. ඒ කියන්නේ number of rows equal number of columns වෙන අවස්ථාව තමයි අපි ස්ක්වයර් මේට්‍රික්ස් එකක් කියලා අර්ථ දක්වන්නේ. මේ උදාහරණයකුත් අරන් බලුවොත් මේ උදාහරණයක් විදිහට A සමානයි අපි ගමු 3 2 1 1 3 1 4 5. එතකොට මේකේ තියෙන්නේ 3/3 මේට්‍රික්ස් එකක්. එතකොට මේකෙදි අපි number of rows ගාන, ඒ කියන්නේ මේකෙදි අපි rows 3ක් තියෙනවා. ඒ වගේමයි columns 3කුත් තියෙනවා. ඒ කියන්නේ මේක ස්ක්වයර් මේට්‍රික්ස් එකක්. එතකොට අපි මේ වගේ B කියන එක ගමු. එතකොට අපි මේ වගේ මේට්‍රික්ස් එකක් ගත්තොත් මේ වගේ මේට්‍රික්ස් එකක්. එතන මේකේ rows දෙකයි තියෙන්නේ. ඒ වගේමයි columns 3ක් තියෙනවා. එතකොට මේක 2/3. ඒ කියන්නේ මේකෙදි අපේ ගත්තොත් 2/3 කිව්වොත් rows ගාන අසමානයි columns ගාන. ඒ කියන්නේ මේක not a square matrix. ස්ක්වයර් මේට්‍රික්ස් එකක් නෙමෙයි මේක. ඊළඟට මම කතා කරන්න යන්නේ මේට්‍රික්ස් ඇඩිෂන් and ස්කේලර් මල්ටිප්ලිකේෂන් ගැන. දැන් අපි කොහොමද මේට්‍රික්ස් කරන්නේ? කියන්නේ එකතු කරන්නේ. මේට්‍රිසස් දෙකක් අපි කොහොමද එකතු කරන්නේ? ඒ වගේමයි ස්කේලර් එකකින් කොහොමද මේ මේට්‍රික්ස් එක මල්ටිප්ලයි වෙන්නේ? කරන්නේ? මේ දේවල් ගැන තමයි කතා කරන්නේ. ඒකෙත් අපි මුලින්ම කතා කරමු මේට්‍රික්ස් ඇඩිෂන් එක ගැන. ඒකට අපි කොහොමද මේට්‍රිසස් දෙකක් එකතු කරන්න කියලා ඉතින් බලමු. ඉතින් මම ඒකෙදි
උදාහරණයක් අරගෙන ඒක මම කියලා දෙනවා. ඒක එක්ස්ප්ලেইন කරනවා. අපි මේට්‍රික්ස් දෙකක් ගන්න කියලා. එතකොට අපි කතා කරොත් 2 by 3 මේට්‍රික්ස් එකක් අමු A කියලා. ඒකේ තියෙනවා 1 2 3 4 5 6. එතකොට අපි කතා කරොත් B කියන මේට්‍රික්ස් එක තියෙනවා 1 ඍණ 1 3 9. එතකොට මේවායිදී ඇත්තටම අපි බැලුවොත් මේකත් 2 by 3 මේකත් 2 by 3. එතකොට අපිට මේ දෙක කරන්න පුළුවන්. අපි කතා කරොත් මේකෙදී අපි A දන B ගත්තොත් 1 2 3 5 6 අන 1 0 minus 1 0 3 minus 9. අපි දැන් මේ දෙක එකතු කරන්නේ කොහොමද කියලා බලමු. එතකොට මේ දෙක එකතු කරනකොට අපි මේ එලිමන්ට් එක ගන්නවා. එතකොට මේ එලිමන්ට් එකට අදාළ තැනේදී මේක තමයි අනිත් මේට්‍රික්ස් එකේ අදාළ තැනේ තියෙන්නේ. කියන්නේ අපි පළවෙනි එලිමන්ට් එක ගත්තොත් මේ මේට්‍රික්ස් එකේ B එකේ පළවෙනි එලිමන්ට් එක ගත්තොත් අපිට රිසල්ටන්ට් මේට්‍රික්ස් එක විදිහට පළවෙනි මේට්‍රික්ස් එකේ එකයි දෙවෙනි මේට්‍රික්ස් එකේ එලිමන්ට් එකයි එකතු කරලා තමයි මෙතනින් දාන්න ඕනේ. අපි පළවෙනි එලිමන්ට්ස් දෙක ගත්තොත් මේක එකයි මේක එකයි තියෙන්නේ. එතකොට මේක දෙකේ එකතුව කියන්නේ 2යි. එතකොට අපි දෙවෙනි එලිමන්ට් එක ගත්තොත් දෙවෙනි එලිමන්ට් එකේ තියෙන්නේ 2. එමයයි B මේට්‍රික්ස් එකේ දෙවෙනි එලිමන්ට් එක විදිහට තියෙන්නේ 0. එතකොට 2යි බිඳුවයි එකතු කරාම වෙනවා 2යි. ඒ වගේමයි අපි තුන්වෙනි එලිමන්ට් එක ගත්තොත් තුන්වෙනි එලිමන්ට් එකේ තියෙන්නේ 3. ඒ වගේමයි මෙතන තියෙන්නේ ඍණ 1. යි ඍණ 1යි එකතු කරාම ඒත් වෙන්නේ 2. ඒ වගේමයි මෙතනදී අපි හතරවෙනි එලිමන්ට් එක විදිහට ගත්තොත් මේක අපි හතරවෙනි එලිමන්ට් එක ගත්තොත් එතකොට මෙතන හතරවෙනි එලිමන්ට් එක විදිහට තියෙන්නේ 4යි. 4යි. එතකොට මෙතන තියෙන්නේ බිඳුවයි. එතකොට අපි 4යි බිඳුවයි එකතු කරාම 4යි. එතකොට පස්වෙනි එලිමන්ට් එක. දැන් මෙතන එතකොට 5යි මෙතන 3යි. 5යි 3යි එකතු කරාම 8යි. එතකොට අපි කතා කරොත් සිම්ම එලිමන්ට් එක. එතකොට 6යි මෙතන තියෙන්නේ 9යි. එතකොට අපිට එන්නේ මෙතන 6 දාන ඍණ 9 ඍණ. එතකොට ඔය විදිහට තමයි අපි මේට්‍රික්ස් ඇඩිෂන් එකක් කරගන්නේ. එතකොට අපිට රිසල්ටන්ට් මේට්‍රික්ස් එක අපි C කියලා ගමු. C සමානයි ධන B කියලා. එතකොට රිසල්ටන්ට් මේට්‍රික්ස් එක අපිට එනවා 1 2 2 4 8 ඍණ 3 කියන මේට්‍රික්ස්. ඊළඟට මම මේට්‍රික්ස් ඇඩිෂන් and ස්කේලර් මල්ටිප්ලිකේෂන් එක යටතේ මම ඊළඟට කතා කරන එක තමයි ස්කේලර් මල්ටිප්ලිකේෂන් කියන එක. මම ඒකෙදිත් කලින් වගේම එක්සාම්පල් එකක් අරගෙන ඒක එක්ස්ප්ලেইন කරන්න. එතකොට අපි A කියන මේට්‍රික්ස් එක ගත්තොත් අපිට 3 by 3 කියන මේට්‍රික්ස් එකක් තියෙන්නේ. අපිට 1 2 3 4 5 6 7 8 9 කියලා. එතකොට අපි ස්කේල් එකක් එහෙම නැත්නම් අපි නිකන් උදාහරණයක් විදිහට ගත්තොත් නියතයක්. ස්කේල් එකක්. alpha කියලා ගත්තොත් spices ස්කේලර්. එතකොට මේ ස්කේල් එකෙන් අපි කොහොමද මේක මල්ටිප්ලයි කරන්නේ? එතකොට අන්න ඒක තමයි ස්කේලර් මල්ටිප්ලිකේෂන් කියන්නේ. එතකොට අපි කතා කරොත් ඇත්තටම අවශ්‍ය වෙන්නේ ස්කේලර් මල්ටිප්ලිකේෂන්. නැත්නම් alpha.a කියන එක. අපි කොහොමද මේ විදිහට ගුණ කරන්නේ? 5 6 7 8 9. එතකොට අපි left hand side එකේ alpha කෙනෙක් ඉන්නවා නම් එතකොට කියන්නේ නියතයක්. එතකොට අපි උදාහරණයක් කියන්නේ 5යි කියලා ගත්තොත් අපි කොහොමද මේකත් එක්ක ගුණ කරන්නේ? එතකොට මේ alpha කියන එකෙන් මේ හැම value එකක්ම මේට්‍රික්ස් එක ඇතුලේ තියෙන හැම value එකක්ම ගුණ වෙන්න ඕනේ. කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. කලින් 1 තිබ්බනම් එතනට එන්න ඕන 1 alpha. එහෙම නැත්නම් අපිට කෙලින්ම alpha කියලා. එතකොට මෙතන 2 තියෙනවා. එතකොට 2 alpha ගෙන් වැඩි වෙනවා 2යි alpha. මේ වගේ 3යි alpha, 4යි alpha, 5යි alpha, 6යි alpha, 7යි alpha, 8යි alpha, 9යි alpha විදිහට එනවා. මේක තමයි
මේ අපේ ස්කේලප් මල්ටිපිකේෂන් එකේ සරල අර්ථ දැක්වීම. ඉතින් මේට්‍රික්ස් ඇඩිෂන් යටතේ මම අන්තිමට කතා කරන්න යන්නේ මේට්‍රික්ස් සබ්ස්ට්‍රැක්ෂන් එක. මේට්‍රික්ස් කොහොමද අඩු කරන්නේ කියලා. ඒකට අපි ඒකත් උදාහරණයකින් ගමු. අපි A කියලා ගමු 2 by 3 මේට්‍රික්ස් එක 1 2 3 4 5 6 කියලා. ඒකට අපි B කියලා මේට්‍රික්ස් එකක් තියෙනවා කියලා ගමු. අපි 1.1 අපි කලින් උදාහරණෙම 3 9යි කියලා. ඒකට අපි මේ දෙක අඩු කරනකොට කොහොමද අඩු කරන්නේ? අපි කලින් විදිහම තමයි පොඩ් ධන ඍණ මාරු වීමක් තමයි ඇත්තටම මෙතනදි වෙන්නේ. ඒකට 1 2 3 4 5 6 තියෙනවා. එතකොට මෙතනදි ඍණ. අපි කලින් දැම්මේ ධන. ඒකට 1.1 3 9. එතකොට අපිට දැන් අවශ්‍ය වෙන්නේ රිසල්ටන්ට් මේට්‍රික්ස් එක. එහෙම නැත්නම් මේ දෙකේ අන්තරය. ඒකට අපි කතා කරොත් කොහොමද ගන්න? ඒකට අපි දන්නවා මෙතනදී ඇත්තටම පළවෙනි එලිමන්ට් එක විදිහට තියෙන්නේ මෙතනදී 1. එතකොට මෙතනදී පළවෙනි එලිමන්ට් එක විදිහට තියෙන්නේ 1. ඒකට අපි කතා කරොත් අපි ඇත්තට මෙතනදී සයිසස් වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක අපි 2/3 නම් එතකොට මේකත් 2/3 නම් අපිට රිසල්ටන්ට් එකේදීත් එන්නේ 2/3. කලින් එකේදීත් එහෙමයි. ඇඩිෂන් එකේදී 2/3 තමයි. එතකොට මෙතනදී ඇත්තටම අපේ එකතු කිරීම අඩු කිරීම වලදී මේකේ සයිස් එක වෙනස් වීමක් සිදු වෙන්නේ නැහැ. එතකොට එකෙන් එකක් අඩු වුණාම අපිට එලිමන්ට් එක විදිහට එනවා බිඳුව. පළවෙනි එලිමන්ට් එක බිඳුවයි. එතකොට අපි කතා කරොත් දෙවෙනි එලිමන්ට් එක. එලිමන්ට් එකට අපිට මෙතන ඉන්නේ 2යි මෙතනදී. එතකොට දෙකෙන් බිඳුවක් අඩු වුණාම 2මයි. අපි ඊළඟ එලිමන්ට් එක විදිහට ගත්තොත් ඊළඟ එලිමන්ට් එකේ තියෙන්නේ 3. දැන් ඍණ එකක් අඩු වුණාම ඍණ එක කියන්නේ ධන 4ක් වෙනවා. 4යි. 4න් බිඳුවක් අඩු වුණාම 4යි. 5න් 3ක් අඩු වුණාම 2යි. 6යි. 6න් ඍණ 9ක් අඩු වුණාම 6න් ඍණ 9යි. ඒතර එකතු වීමක් වෙනවා 15. එතන ඔය විදිහට තමයි අපි සබ්ස්ට්‍රැක්ෂන් එක කරගන්නේ. ඒතකොට අපි මේ ඍණ b කියන එක අපිට c කියලා ගත්තොත් රිසල්ටන්ට් මේට්‍රික්ස් එක වෙනවා c කියන එක 0.24 4 2 15. ඊළඟට මම කතා කරන්නේ ප්‍රොපර්ටිස් ගැන. එහෙම ඇඩිෂන් ෆික්ස් ඇඩිෂන් ස්කේලර් මල්ටිප්ලිකේෂන් අපි කොහොමද ප්‍රොපර්ටිස් ගැන කතා කරන්නේ කියලා. අපි මේ පළවෙනි ප්‍රොපර්ටි එක විදිහට ගන්නේ අපි දැක්කා අපි 2/3 මේට්‍රික්ස් එකක් ගත්තොත් මේට්‍රික්ස් දෙකක් එකතු කරොත් 2/3 මේට්‍රික්ස් දෙකක් එකතු කරොත් අපි 2 එක තියෙනවා. ඒකට මේ දෙක එකතු කරාම ඇත්තටම අපිට ලැබෙන රිසල්ටන්ට් මේට්‍රික්ස් එකත් 2/3. ඒකට අන්න ඒක තමයි අපි පළවෙනි ප්‍රොපර්ටි එකෙන් කතා කරන්නේ. අපි 2/3 කියන මේට්‍රික්ස් දෙකක් ගත්තොත් එන අපි n කියන මේට්‍රික්ස් දෙකක් ගත්තොත් අපිට ඒ දෙක එකතු කරාමත් එන්නේ m/n මේට්‍රික්ස් එකක්මයි. එතකොට අපි ඒක පළවෙනි ප්‍රොපර්ටි එක කියලා ගන්නවා. එතකොට අපි කතා කරොත් දෙවෙනි ප්‍රොපර්ටි එක විදිහට දැක්ක අපි හැම වෙලේම එකතු කරේ a ධන b විදිහට. ඉතින් a ධන b විදිහට නැතුව අපිට b ධන a විදිහටත් එකතු කරන්න පුළුවන්. එතකොට අපි මේකට කියනවා කමියුටේටිව් ලෝ එක කියලා. අපි මේ විදිහටත් a ධන b විදිහට ලියන්නත් පුළුවන්. ඒ වගේම b ධන a විදිහටත් ලිව්වට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊළඟ ප්‍රොපර්ටි එක තමයි ඇසෝෂියේටිව් කියන එක. ඇසෝෂියේටිව් කිව්වම අපි ABC කියලා මේට්‍රික්ස් තුනක් ගත්තොත් එම සයිසස් වල සයිස් 2/2 ගමු. එතකොට අපි A කියන මේට්‍රික්ස් එක B කියන මේට්‍රික්ස් එක කියන මේට්‍රික්ස් මේ තුන අපිට මේ දෙක එකතු කරලා මුලින්ම මේ දෙක එකතු කරලා පස්සේ මේක එකතු කරන්න පුළුවන්. පස්සේ මේකට එකතු කරන්න පුළුවන්. එතකොට ඒක එක විදිහක්. ඒ වගේම අපිට තව කෙනෙක්ට කියන්න පුළුවන්.
මට මේ දෙක එකතු මුලින්ම එකතු කරලා මේක පස්සේ එකතු කරන්න බැයිද? ඒ දෙකම හරි. ඒකට මේකට අපි කියනවා ඇසෝෂියේටිව් ලෝ එක කියලා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට මේ දෙක මුලින්ම එකතු කරලා ඊට පස්සේ මේකට එකතු කරනවා. මත් නැත්තම් A ධන B මුලින්ම එකතු කරලා පස්සේ C එකතු කරනවා. එතකොට මේ තුනම දෙකම හරි. මේකට කියනවා අපි ඇසෝෂියේටිව්. ඊළඟ ප්‍රොපර්ටි එක විදිහට මම ගන්නෙ ඒ නල් ප්‍රොපර්ටි එක. එතකොට නල් ප්‍රොපර්ටි එක කියන්නේ අපි A වලට නල් මේට්‍රික්ස් එක එකතු කරොත් ඒ වගේමයි නල් මේට්‍රික්ස් එකට A එකතු කරොත් ලැබෙන උත්තරේ එහෙමයි. කියන්නේ අපිට මේ ආකාරයට අපිට නල් මේට්‍රික්ස් එකක් හොයාගන්න පුළුවන් කියන එක. ඊළඟ ප්‍රොපර්ටි එක තමයි ඉන්වර්ස් ප්‍රොපර්ටි එක. ඒ කියන්නේ ඇඩිෂන් එකේදී ඉන්වර්ස් ප්‍රොපර්ටි එක කතා කරොත් A වලට -a එකතු කරොත් වගේමයි -a වලට a එකතු කරොත් අපිට ලැබෙන්නේ නල් මේට්‍රික්ස් එක. මේකට කියනවා ඉන්වර්ස් ප්‍රොපර්ටි. එතකොට මේකේ අපි ඊළඟ එක ගත්තොත් ඊළඟ ප්‍රොපර්ටි එක ගත්තොත් අපි කතා කරන්නේ ඩිස්ට්‍රිබියුටිව් ලෝ එක ගැන. ඩිස්ට්‍රිබියුටිව් ලෝ එකේදී කියන්නේ අපිට ස්කේල් එකක් තියෙනවා. වගේමයි අපිට එකතුවකුත් තියෙනවා. මේට්‍රික්ස් දෙකක එකතුවක්. අපිට මේක මේ ආකාරයට ලියන්න ඕනේ. සමීකරණයක් වගේ අපි අර මේක අපිට උදාහරණය කරලා ලියන්න. alpha a alpha b alpha a ධන alpha b කියලා ලියන්න පුළුවන්. මේකට කියනවා අපි ඩිස්ට්‍රිබියුටිව් ලෝ කියලා. ඒ වගේමයි ඊළඟ ප්‍රොපර්ටි එක විදිහට ගත්තොත් ඊළඟ ප්‍රොපර්ටි එකත් අපි ඩිස්ට්‍රිබියුටිව් ලෝ එකේම අනිත් ආකාරය. ඒකට මේකෙදි ඇත්තටම ස්කේල දෙකක් එකතු වෙනවා. ස්කේල දෙකක් එකතු වෙලා මේට්‍රික්ස් එකක් එක්ක වර්ග ගුණ වෙලා තියෙනවා නම් අපි කොහොමද ඒක ලියන්නේ? ඒකට අපිට මෙතනදී ගන්න පුළුවන් ඇත්තටම මේකෙදි ද්විපද අපිට ප්‍රසාරණය කරොත් මෙතනදී alpha a කියලා එනවා. එතකොට මෙතනදී අපිට එනවා beta a alpha a ධන beta a. ඒකට මේවා තමයි ඩිස්ට්‍රිබියුටිව් ලෝ ටයිප්ස් දෙක. අන්තිමටම ගත්තොත් අන්තිමටම අපිට කියන්න පුළුවන් මෙතනදී ස්කේලර්ස් දෙකක් තියෙනවා නම් කියන්නේ අපිට alpha beta කියලා ස්කේලර්ස් දෙකක් තියෙනවා නම් එතකොට අපිට alpha beta ගුණ කරලා alpha beta මුලින් ගුණ කරලා මේට්‍රික්ස් එකත් එක්ක මල්ටිප්ලයි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් එක ස්කේල් එකක් මේට්‍රික්ස් එකත් එක්ක මල්ටිප්ලයි කරලා මේ අනිත් ස්කේල් එකත් එක්ක කෙලින්ම මල්ටිප්ලයි කරන්නත් පුළුවන්. මේ මොන විදිහට කරත් අපිට එකම ආන්සර් එක තමයි ලැබෙන්නේ. මේවා තමයි අපේ matrix addition and scalar multiplications වල properties. ඊළඟට මම කතා කරන්නේ matrix multiplication ගැන. එහෙමත් නැත්නම් අපි කොහොමද න්‍යාස දෙකක් ගුණ කරන්නේ කියන එක ගැන. කතා කරොත් matrices දෙකක් A සහ B කියලා. එතකොට මේ දෙක අපි ගුණ කරන්නේ කොහොමද? ඒ දේවල් ගැන තමයි මේ වීඩියෝෙදි මෙතනින් ඉඳන් කතා කරන්නේ. මේකත් මම උදාහරණයක් අරගෙන එක්ස්ප්ලেইন කරන්නම් කොහොමද අපි matrix දෙකක් multiply කරන්නේ කියලා. එතකොට අපි ඒ වගේමයි අපි අනිවාර්යෙන් මෙතනදී matrix multiply කරනකොට අනිවාර්යෙන් requirement එකක් තියෙනවා. ඒ කියන්නේ අපිට අවශ්‍යතාව සපුරා ගන්න ඕනේ මේ matrix දෙකක් ඇත්තටම multiply කරනවා නම්. ඒ කියන්නේ අපි matrix දෙකක් addition කරනකොට අපිට එකම size එකේ තියෙන්න ඕන දෙකක්. ඒ වගේම matrix multiply කරනකොට අවශ්‍ය requirement එකක් තියෙනවා. ඒ අවශ්‍ය requirement එක අපි මොකක්ද කියලා බලමු example එකත් එක්කම.
මම මෙතනදී මේට්‍රික්ස් දෙකක් අරන් තියෙනවා A සහ B කියලා. එතකොට A කියන එක අපි සයිස් එකෙන් ගත්තොත් 2x3 මේට්‍රික්ස් එකක්. මත් නැත්නම් අපිට රෝස් දෙකක් තියෙන කොලම්ස් තුනක් තියෙන මේට්‍රික්ස් එකක්. එතකොට අපි කතා කරමු මේකෙදි. B කියන එක මේ රෝස් තුනක් තියෙන කොලම්ස් දෙකක් තියෙන මේට්‍රික්ස් එකක්. එතකොට අපි කතා කරොත් ඇත්තටම මේ දෙක ගුණ කරන්න පුළුවන්ද? දෙක ගුණ කරන්න පුළුවන්ද? ඇත්තටම කතා කරමු මේක ගුණ කරන්න පුළුවන්. එතකොට අපි ඒක කොහොමද තීරණය කරන්නේ? ගුණ කරන්න පුළුවන්ද නැද්ද යන්න තීරණය කරන්නේ කොහොමද? එතකොට අපි මුලින්ම බලන්න ඕන රික්වයර්මන්ට් එක තමයි අපි ගන්න පළවෙනි එක. දැන් අපිට අවශ්‍ය වෙන්නේ AB ප්‍රොඩක්ට් එක. ඒ කියන්නේ A වල A සහ B වල ගුණිතය. එතකොට අපි ලියන්නේ AB ගුණිතය කියලා. ඒතර AB ගුණිතය ගනිද්දි මොකද්ද අපි මුලින්ම ලියන්නේ? A කියන එක. එතකොට A කියන එකේ කොලම් ගාන බලන්න. අපිට කොලම් ගාන ඇත්තටම 3ක් තියෙනවා. එතකොට ඇත්තටම මේක අපිට මල්ටිප්ලයි කරන්න නම් තවත් මේට්‍රික්ස් එකක් එක්ක අපි ගන්න අනිත් මේට්‍රික්ස් එකේ අපි ගන්න අනිත් මේට්‍රික්ස් එක තමයි B කියන්නේ. එතකොට B කියන මේට්‍රික්ස් එකේ රෝස් ගාන අපි කතා කරලා රෝස් 3ක් තියෙනවා මේකට. එතකොට මේකෙදි අපි කතා කරොත් මෙන්න මේ පළවෙනි මේට්‍රික්ස් එකේ කොලම් ගානයි දෙවෙනි මේට්‍රික්ස් එකේ කොලම් ගානයි එක සමානයි. එතකොට අපිට මේ දෙක මල්ටිප්ලයි කරන්න පුළුවන් කියලා අපි ගන්නවා. එතකොට අපි කොහොමද මේ දෙක මල්ටිප්ලයි කරාම එන ප්‍රොඩක්ට් එකේ නැත්නම් රිසල්ටන්ට් මේට්‍රික්ස් එකේ සයිස් එක තීරණය කරන්නේ. එතකොට අපි කරන්නේ මෙතනදී අපිට මේ දෙක සමාන නිසා අපි මේ දෙක ඔමිට් කරනවා. එහෙමත් නැත්නම් අයින් කරනවා. එතකොට අපිට ඉතුරු වෙන ඉලක්කම් දෙක මොනවාද? ඉතුරු වෙන ඉලක්කම් දෙක තමයි 2යි 2යි. එතකොට අපිට රිසල්ටන්ට් මේට්‍රික්ස් එක විදිහට අපි C කියලා ගත්තොත් C කියන්නේ AB කියන එක. එතකොට AB එක අපිට එන්නේ දෙවරක් දෙක. එහෙමත් නැත්නම් 2x2 මේට්‍රික්ස් එකක්. එතකොට අපි කතා කරොත් අපි කොහොමද මේක ඊළඟට අපි දැනගන්න ඕනේ මේක කොහොමද අපි කතා කරොත් මේක කොහොමද ಗುಣ වෙන්නේ ಗುಣ කරන්නේ කොහොමද කියන එක මේ දේවල් අපි ඉතින් කතා කරමු. කොහොමද මේක කරලා රිසල්ටන්ට් මේට්‍රික්ස් එක ගන්න කියන එක. කලින් කතා කරා වගේ අපිට මෙතන තියෙන්නේ 2x2 මේට්‍රික්ස් එකක්. එහෙමත් නැත්නම් අපිට රෝස් දෙකක් සහ කොලම්ස් දෙකක් තියෙන රෝ එකක්. මේට්‍රික්ස් එකක්. එතකොට අපි කතා කරොත් අපි කොහොමද මේකේ පළවෙනි එලිමන්ට් එක තියෙන්නේ. ඒ කියන්නේ එලිමන්ට්ස් 4ක් තියෙන මේට්‍රික්ස් එකක් තමයි අපිට එන්නේ. එතකොට කොහොමද අපි මේකේ පළවෙනි එලිමන්ට් එක ඩිසයිඩ් කරන්නේ. එතකොට පළවෙනි එලිමන්ට් එක ඩිසයිඩ් කරනවා නම් අපිට අවශ්‍ය වෙන්නේ අපි ගන්න A කියන කියන්නේ අපි ගන්න පළවෙනි මේට්‍රික්ස් එකේ රෝ එක පළවෙනි රෝ එක. ඒක අපි ඒකයි දෙවෙනි මේට්‍රික්ස් එකේ පළවෙනි කොලම් එකයි. එතකොට අපි ඒකෙදි අපි කතා කරොත් එන්න මේ පළවෙනි එලිමන්ට් එක පළවෙනි එලිමන්ට් එකෙන් වැඩි කරනවා. එතකොට දෙවෙනි එලිමන්ට් එක මේ රෝ එකේ තියෙන දෙවෙනි එලිමන්ට් එක දෙවෙනි එලිමන්ට් එකෙන් වැඩි කරනවා. ඊට පස්සේ තුන්වෙනි එලිමන්ට් එක මේකේ තුන්වෙනි එලිමන්ට් එකත් එක්ක වැඩි කරනවා. එතකොට අපි මුලින්ම ගත්තේ පළවෙනි රෝ එක සහ පළවෙනි කොලම් එක. එතකොට මේ තුන් දැන් අපි ගුණ කරගත්තා. ඒ කියන්නේ පළවෙනි එලිමන්ට් එක පළවෙනි එලිමන්ට් එකෙන් මෙතනදී දෙවෙනි එලිමන්ට් එක මේකේ දෙවෙනි එලිමන්ට් එකෙන් මේකේ තුන්වෙනි එලිමන්ට් එක මේකේ තුන්වෙනි එලිමන්ට් එක. එතකොට අපිට කරන්න අවශ්‍ය වෙන්නේ මේ ගුණ කරගත්ත ඒවා එකට එකතු කර ගන්නවා. කරොත් දැන් එක්වරක් බිඳුව එක්වරක් බිඳුව එක්වරක් බිඳුව බිඳුව. එතකොට බිඳුවරක් එක බිඳුව. ඒ වගේම ඍණ එක්වරක් ඍණ එක ඍණ එක්වරක් එක. එතකොට ඍණ එකයි. ඉතින් අපි මෙතනදී කතා ඍණ එකයි බිඳුවයි තියෙන්නේ. එතකොට ඍණ එකයි බිඳුවයි එකතු කරාම අපිට එන්නේ ඍණ එක කියන එලිමන්ට් එක. ඒ වගේම අපිට පුළුවන් මෙතන දෙවෙනි එලිමන්ට් එක හොයන්න. දෙවෙනි එලිමන්ට් එක හොයන්න අපිට අවශ්‍ය නම් අපි කරන්නේ
පළවෙනි රෝ එකේ. එතකොට මේක තියෙන්නේ හැම වෙලෙම පළවෙනි රෝ එකේ. එතකොට අපිට අදාළ වෙන්නේ මෙතන පළවෙනි රෝ එක. හැබැයි අපිට දැන් අවශ්‍ය වෙන්නේ දෙවෙනි කොලම් එකට. එතකොට මෙතනදී යන්න ඕනේ දෙවෙනි කොලම් එකට මේකෙදි. එතකොට අපි මේක දෙවෙනි කොලම් එකත් එක්ක වැඩි කරනවා. එතකොට කතා කරොත් දෙවෙනි කොලම් එකේ පළවෙනි එලිමන්ට් එකත් එක්ක වැඩි කරනවා. එතකොට එතන අපි තියෙන්නේ එක වැඩි කිරීම 1. එතකොට එක වැඩි කිරීම 1යි. ඒ වගේමයි බිඳුව. මෙතනදී දෙවෙනි එලිමන්ට් එක දෙවෙනි එලිමන්ට් එකත් එක්ක. එතකොට බිඳුවරක් වැඩි කිරීම බිඳුවයි. ඍණ එක වැඩි කිරීම 1. එතකොට මෙතන තියෙන්නේ 1යි. එතකොට 1 බිඳුව 1. එතකොට අපිට එකක් කියලා එනවා. ඉතින් මේ විදිහටම අපිට පුළුවන් දැන් අපි යන්නේ දෙවෙනි රෝ එකට. එතකොට අපි මෙතනදිත් යන්න ඕනේ දෙවෙනි රෝ එකට. හැබැයි මෙතනදී දෙවෙනි රෝ එකේ තියෙන්නේ පළවෙනි කොලම් එකට. එතකොට පළවෙනි කොලම් එකට තමයි යන්න ඕනේ. එතකොට ඒ විදිහටම මේක මේ තුනම ගුණ කරගන්නවා. එතකොට එක්වරක් බිඳුව බිඳුවයි එක්වරක් එක එකයි දෙවරක් එක දෙකයි. එතකොට අපිට එනවා එක්වරක් බිඳුව බිඳුවයි එක්වරක් එක එකයි දෙවරක් එක දෙකයි. එතකොට බිඳුව 1 ධන 2. එතකොට 3ක් තමයි එන්නේ. ඉතින් අන්තිම එලිමන්ට් එක ගත්තොත් අන්තිම එලිමන්ට් එක තියෙන්නේ දෙවෙනි රෝ එකේ. එතකොට අපි මෙතනට යනවා දෙවෙනි රෝ එක. ඒ වගේමයි අපිට අවශ්‍ය වෙනවා නම් අවශ්‍ය වෙන්නේ දෙවෙනි කොලම් එකට. එතකොට අන්තිම එලිමන්ට් එක තියෙන දෙවෙනි කොලම් එකේ. එතකොට ඉතින් දෙවෙනි කොලම් එකට යනවා. එතකොට දෙවෙනි කොලම් එකෙන් අපි වැඩි කරොත් එක්වරක් එක එකයි එක්වරක් බිඳුව බිඳුවයි දෙවරක් එක දෙකයි. යි දෙකයි 3යි. ඉතින් මේ විදිහට තමයි අපි මල්ටිප්ලිකේෂන් එකක් කරගන්නේ. මේ අපේ මම කතා කරත් මේට්‍රික්ස් දෙකක් තියෙන අවස්ථාවකදී අපි මල්ටිප්ලිකේෂන් එකක් කරගන්නේ මේ විදිහට. මම කතා කරන්නේ matrix multiplication වල අපි තියෙන properties එක. තාරා තියෙන multiplication එකේදී matrix addition එකේදී තියෙන properties කියන ඒ වගේමයි matrix multiplication එකේදීත් අපිට ඒ වගේම properties තියෙනවා. ඉතින් පළවෙනි එක විදිහට ගත්තොත් අපිට පළවෙනි එකේදී අපි කතා කරන්නේ associative law එක ගැන. එතකොට associative law එකේදී අපි A B C කියලා matrix තුනක් තියෙනවා නම් අපිට කතා කරන්න පුළුවන් මේවායේ ගුණිතය. එතකොට අපි ගත්තොත් A එතකොට කෙනෙක්ට කියන්න පුළුවන් මම මේ BC කියන මේට්‍රික්ස් දෙක මුලින්ම ගුණ කරලා ඊට පස්සේ ඒත් එක්ක ගුණ කරනවා කියලා. ඒ වගේම කෙනෙක්ට කියන්න පුළුවන් මම මේ AB කියන එක ගුණ කරලා ඊට පස්සේ Cත් එක්ක ගුණ කරනවා කියලා. එතකොට ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට කරන්න පුළුවන්. ඒක තමයි මේකට අපි associative law එක කියලා කියන්නේ. ඒක තමයි අපේ පළවෙනි property එක වෙන්නේ. අපි දෙවෙනි property එක විතර ගියොත් දෙවෙනි property එකේදී අපි ABC කියලා ABC කියලා matrix තුනක් ගත්තොත් අපිට පළවෙනි matrix එක A කියලා ගත්තොත් එතකොට අපිට අවශ්‍ය වෙනවා නම් මේ පළවෙනි matrix එක දෙවෙනි හා තුන්වෙනි matrix වල එකතුවත් එක්ක ගුණ කරන්න. මේ වගේ දෙයක්. C එක එකතු කරන්න. එතකොට අපිට මේක ලියන්න පුළුවන් ඇත්තටම distributive law එක විදිහට. අපි කතා කරොත් A B C යන මේක ප්‍රසාරණය කරලා ලිව්වොත් අපිට එන්නේ AB ධන C කියලා. ඉතින් මේකට කියනවා අපි left distributive law කියලා. left distributive law. ඇයි මේකට left කියලා කියන්නේ? එතකොට මේ අපේ ඇත්තම කතා කරන්නේ මෙතනදී A කියන තනි matrix එක තියෙන්නේ. ඒ තනි matrix එක කියන්නේ අපි මේකත් එක්ක තමයි ගුණ කරන්නේ. එතකොට අපි ගුණ කරනකොට මේක තමයි අපි බලන්නේ. එතකොට මේක තියෙන්නේ ඇත්තටම expression එකේ left hand side එකේ. එතකොට expression එකේ left hand side එකේ නම් අපි තියෙන්නේ
එතකොට අපි මේකට කියනවා left distributive law කියලා. එතකොට අපි ඊළඟ property එක විතර ගියොත් ඊළඟ property එකේ අපි එතකොට මෙතන අපි left ගත්තා නම් අපිට මේ වගේම right එකකුත් තියෙන්න ඕන. එතකොට අපි right එක ගත්තොත් අපිට b ධන c අපි අර කලින් වගේම matrix තුනක්. එතකොට මෙතනදී a තියෙන්නේ ඇත්තටම right hand side එකේ. එතකොට අපිට කොහොමද එන්නේ? එතකොට අපිට එන්නේ මෙන්න මේ ආකාරයට. අපි b ඒත් එක්ක වැඩි කරනවා ඊට පස්සේ c ඒත් එක්ක. එතකොට b a ධන මේකෙදි ඇත්තටම මේ අපි කතා කරොත් AB ධන AC කියන එකයි BA ධන CA කියන එකයි දෙකක්. මේක එක සමාන වෙන්නේ නැහැ. equal. ඉතින් මේක අපි ඇත්තටම මේක right distributive law කියලා තමයි අපි හඳුන්වන්නේ. ඒ කියන්නේ අපි මෙතනදී ගුණ කරන එක තියෙන්නේ අපි ගුණ කරන matrix එක තියෙන්නේ ඇත්තටම right hand side එකේ expression එකේ. ඊළඟ property එක. නැත්නම් අපි හතරවෙනි property එක ගත්තොත් හතරවෙනි property එකේදී අපි scale එකක් ගමු A කියලා. එතකොට k කියලා අපි ස්කේල් එකක් ගත්තොත් අපිට මේ ස්කේල් එක ඒ වගේම අපි මේට්‍රික්ස් දෙකක් ගමු AB කියලා. එතකොට මේ AB කියන ගුණිතය අපිට මේ ස්කේල් එකත් එක්ක ගුණ කරන්න පුළුවන්. එතකොට මේ විදිහට අපිට AB කියන එක මුලින්ම ගුණ කරලා ඉන්නත් පුළුවන්. නැත්නම් අපිට ලියන්න පුළුවන් අපිට මේ ස්කේල් එකෙන් A ගුණ කරලා ඊට පස්සේ මේකත් එක්ක B ගුණ කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට A එකත් එක්ක B ගුණ කරලා ඊට පස්සේ මේ Aත් එක්ක ගුණ කරන්න පුළුවන්. මේ මොන විදිහට ලිව්වත් එකම ආන්සර් එක තමයි එන්නේ. අන්තිම ප්‍රොපර්ටි එක තමයි අපි කතා කරොත් අපිට මේකෙදි යුනිට් නැත්නම් ඩෙන්ටිටි නැත්නම් ඩෙන්ටිටි මේට්‍රික්ස්. ඒකට අපිට මේට්‍රික්ස් මල්ටිප්ලිකේෂන් එකේදී අපි යුනික් මේට්‍රික්ස් එකක් එහෙමත් නැත්නම් ඩෙන්ටිටි මේට්‍රික්ස් එකක් කියලා අපි අර්ථ දක්වනවා. ඒකට අපි ඒක කොහොමද හඳුන්වන්නේ? ඒකට අපි ඩෙන්ටිටි මේට්‍රික්ස් එකත් එක්ක මේ A කියන මේට්‍රික්ස් එක වැඩි කරොත් ගුණ කරොත් අපිට එහෙමත් නැත්නම් A කියන මේට්‍රික්ස් එක I කියන එකත් එක්ක ගුණ කරොත් අපිට ලැබෙන්නේ A කියන මේට්‍රික්ස් එකමයි. එතකොට අපි කතා කරොත් නල් මේට්‍රික්ස් එක A වලින් ගුණ කරොත් ඒ මේට්‍රික්ස් එකෙන් ගුණ කරොත් නල් මේට්‍රික්ස් එකමයි එන්නේ. ඒකට අපි මේකට කියනවා යුනිට් මේට්‍රික්ස් එක කියලා. I කියන එක අපි යුනිට් මේට්‍රික්ස් එක කියලා ගන්නවා. අපි මේට්‍රික්ස් වලට උදාහරණයක් ගත්තොත් ඇත්තටම අපිට කියන්න පුළුවන් 1.1. එතකොට 2/2. අපිට I 3/3 කියලා ගත්තොත් අපිට එනවා 1.1. වලට කියනවා අපි ඩෙන්ටිටි මේට්‍රික්ස් එක. යුනිට් මේට්‍රික්ස් කියලා. මේක තමයි අපේ අන්තිම ප්‍රොපර්ටි එක වෙන මේට්‍රික්ස් මල්ටිප්ලිකේෂන් එකේදී. ඊළඟට මේට්‍රික්ස් මල්ටිප්ලිකේෂන් එකේදී අපි දැනගන්න ඕනම දෙයක් තියෙනවා. ඒ තමයි අපි AB කියලා මේට්‍රික්ස් දෙකක් ගත්තොත් AB කියන ගුණිතය සමාන වෙන්නේ නැහැ A කියන ගුණිතය. ඉතින් අපි මේක උදාහරණයක් අරගෙනම බලමු. කොහොමද මේක ඇත්තටම ඇත්තක්ද බොරුවක්ද කියලා අපි මේක උදාහරණයක් අරගෙන බලමු. අපි A කියන මේට්‍රික්ස් එක ගන්නවා. හරින එක කියන මේට්‍රික්ස් එක අරන් තිනවා 5 රින 1 3 රින 2 කියලා. එතකොට B කියන මේට්‍රික්ස් එක අරන් තිනවා 2.43. එතකොට 2/2 මේට්‍රික්ස්. එතකොට අපි මුලින්ම බලන්න ඕනේ කන්ඩිෂන් එක මේ දෙක ගුණ කරන්න පුළුවන්ද කියලා. එතකොට මෙතනදී මේකේ තියෙන කොලම්ස් ගාන මේකේ තියෙන රෝස් ගානට සමානයි. ඒ කියන්නේ අපිට මේකෙදි ඇත්තටම ගුණ කරන්න පුළුවන්. ඒ කියන්නේ මල්ටිප්ලයි කරන්න පුළුවන්. ඊළඟට අපි කරන්න ඕන මේකෙදි අපිට ලැබෙන ආන්සර් එකේ සයිස් එක කොහොමද කියලා බලන්න ඕනේ. එතකොට සයිස් එක අපි මේ දෙක කැපුවාන් පස්සේ අපිට එන්නේ 2/2 මේට්‍රික්ස් එකක්මයි. එතකොට අපි කතා කරොත් මෙතනදී මේට්‍රික්ස් මල්ටිප්ලයි කරලා ගත්තොත් අපිට එන ආන්සර් එක පහෙන් මේ දෙක වැඩි. රින එක 4යි
මම මෙතනදී 10 ධන එතකොට ඒ කියන්නේ ගත්තොත් මම මේකේ AB කියන ප්‍රොඩක්ට් එක අරන් ඉන්නවා. එතකොට මම මේක තවදුරටත් සුළු කරොත් අපිට එනවා AB කියන ප්‍රොඩක්ට් එක 10 2 6. අපිට AB කියන ප්‍රොඩක්ට් එක ගත්තොත් අපිට මේ වෙන්නේ. එතකොට අපි මෙතනදී මුලින්ම ලියාගෙන තියෙන මෙතනදී A දෙවෙනියට ලියාගෙන තියෙන B. එතකොට අපි ගන්න ඕනේ BA ප්‍රොඩක්ට් එක. එතකොට මම BA ප්‍රොඩක්ට් එක ගත්තොත් වැඩි කරන්න ඕනේ. හරිනේ. එතකොට මම මේක ඇත්තටම ගුණ කරාම මට එන්නේ BA කියන ප්‍රොඩක්ට් එක. එතකොට මේ ලයින් එකයි මේ ලයින් එකයි අපි ගත්තොත් 6 වෙන්නේ. වරක් 5. වෙන්නේ. එතකොට අපිට එනවා සුළු කරාම 10යි ඍණ 2යි 9යි 10යි. මෙතනදී AB කියන අංකයි BA කියන අංකයි ගැන කතා කරනකොට AB සමානයි A අපිට කියන්න සමානයි B කියලා. ඉතින් අපි මේකත් උදාහරණයක් අරගෙන බලමු. අපි උදාහරණයකට A කියන එක 1යි 0යි කියලා. එතකොට B කියන මේට්‍රික්ස් එක ගමු 1 1 3 1යි කියලා. C කියන මේට්‍රික්ස් එක ගමු 2යි 5යි 9යි 4යි කියලා. එතකොට අපි මෙතනදී AB ගුණය ගත්තොත් වෙනවා 9යි 4යි 6යි 8යි. මම සුළු කරන්න යන්නේ නැහැ. ඒ වගේම AC ගුණිතය ගත්තත් අපිට එන්නේ 4 6 8 කියන එක. එතකොට අපි දැක්කා AB සමානයි AC කියලා. හැබැයි මෙතනදී B C කියන එක B C කියන එක සමාන වෙන්නේ නැහැ. මේට්‍රික්ස් මල්ටිප්ලිකේෂන් එකේදී ඊළඟට වැදගත්ම දේ තමයි අපි AB කියන එක කියන ප්‍රොඩක්ට් එක නල් මේට්‍රික්ස් එකක් නම් අපිට කියන්න බෑ A කියන එක නල් මේට්‍රික්ස් එක කියලා ඒ වගේම B කියන එක නල් මේට්‍රික්ස් එක කියලා අපිට කන්ක්ලූඩ් කරන්න බෑ. ඒකත් අපි උදාහරණයකින් ගමු. එතනදී මේට්‍රික්ස් එකක් අරන් තිනවා A කියලා B කියලා. ඒතකොට මේට්‍රික්ස් එකේ 1 2 2 4 තියෙනවා. එතකොට B කියන මේට්‍රික්ස් එකේ 6 2 ඍණ 3 මේක තියෙනවා. එතකොට අපි මේ දෙක ප්‍රොඩක්ට් එක ගත්තොත් A B කියන ප්‍රොඩක්ට් එක ගන්න පුළුවන්. AB කියන ප්‍රොඩක්ට් එක අපි සුළු කරලා ගත්තොත් 6 ඍණ 6. එතකොට 2 ඍණ 2 12 ඍණ 12 4 ඍණ 4. එතකොට අපේ මෙතනදී එලිමන්ට්ස් එනවා බිංදුව බිංදුව බිංදුව. අපි මෙතන 2x2 මේට්‍රික්ස් එකක් ගත්තේ. මෙතන 2x2 මේට්‍රික්ස් එකක් ගත්තා. ඉතින් මේ අපිට රෝස් කොලම්ස් සමාන හින්දා අපිට මේක වැඩි කරන්න පුළුවන්. එතකොට අපිට 2x2 මේට්‍රික්ස් එකක්මයි එන්නේ. ඉතින් අපි රිසල්ටන්ට් මේට්‍රික්ස් එක ගත්තොත් ඒක එන්නේ 0 මේට්‍රික්ස් එක විදිහට. කියන්නේ 0 මේට්‍රික්ස් එක. එතකොට 0 මේට්‍රික්ස් එක ආවට ඇත්තටම අපි දැක්කා මෙතනදී A කියන එක 0වත් A කියන එක නල්වත් B කියන එක නල්වත් වෙලා නැහැ. බෑ. කියන එක බිඳුවවත් B කියන එක වත් කියලා. මම කතා කරන්නේ ට්‍රාන්ස්පෝස් ඔෆ් මේට්‍රික්ස්. මේට්‍රික්ස් එකක අපි මොකද්ද ට්‍රාන්ස්පෝස් එක කියන්නේ කියලා අපි දැනගෙන ඉන්නවා. ඒකට අපි මුලින්ම බලමු මේකේ ඩෙෆිනිෂන් එක. ට්‍රාන්ස්පෝස් එකේදී අපිට m/n මේට්‍රික්ස් එකක් කියන්නේ A කියන මේට්‍රික්ස් එකේ m/n මේට්‍රික්ස් එකක් කියලා දීලා තියෙනවා නම් අපිට ඒකේ ට්‍රාන්ස්පෝස් එක ගැන කතා කරන්න පුළුවන් ඒක n/m මේට්‍රික්ස් එකක් විදිහට ලිව්වහම. අපි ඒක ඩිනෝට් කරනවා එතරම් AT වලින්
අපි කොහොමද මේක වෙන්නේ කියලා අපි එක්සාම්පල් එකක් අරගෙන බලමු. එතකොට අපි A කියන එක අරගෙන තියෙනවා 1 2 1 2 කියලා 2/3 මේට්‍රික්ස් එකක්. එතකොට අපි මේක ෆෝම් කරන්න ඕනේ AT ගන්න නම්, ඒ කියන්නේ ට්‍රාන්ස්පෝස් එක ගන්න නම් ඉතින් අපි 2/3 එක 3/2 කරන්න ඕනේ. අපි කොලම්ස් රෝස් වලටත් රෝස් කොලම්ස් වලටත් යන්න ඕනේ. අපි කතා කරොත් මෙතනදී අපිට එනවා රෝස් 3ක් හැටියත් 3ක් හැටියටත් කොලම්ස් 2ක් හැටියටත් එනවා. මේ ආකාරයට තමයි එන්නේ. එතකොට මේ රෝ එක කොලම් එකක් වෙලා. මේ රෝ එක කොලම් එකක් වෙනවා. ට්‍රාන්ස්පෝස් මේට්‍රික්ස් එකක අපි ගත්තොත් ප්‍රොපර්ටිස් මොනවද කියලා අපි ගත්තොත් පළවෙනි එක විදිහට AB කියලා මේට්‍රික්ස් දෙකක් තියෙනවා නම් අපිට AB කියන මේට්‍රික්ස් එකේ A දාන B කියන මේට්‍රික්ස් එකේ ට්‍රාන්ස්පෝස් එක ගන්න පුළුවන්. A වල ට්‍රාන්ස්පෝස් එක වෙනමයි B වල ට්‍රාන්ස්පෝස් එක වෙනමයි එකතු කරලා ගන්න පුළුවන්. මේක තමයි අපේ පළවෙනි ප්‍රොපර්ටි එක වෙන්නේ. එතකොට අපි දෙවෙනි ප්‍රොපර්ටි එක විදිහට A වල ට්‍රාන්ස්පෝස් එක තියෙනවා නම් අපි A වල ට්‍රාන්ස්පෝස් එකේ ට්‍රාන්ස්පෝස් එක අපිට මේක සමාන වෙනවා A වලටම. එතකොට තුන්වෙනි ප්‍රොපර්ටි එක විදිහට ගත්තොත් අපි මේ අපි කතා කරොත් A මේට්‍රික්ස් එක අපි ස්කේල් එකකින් වැඩි කරලා කියන එක A එකකින් කියන්නේ ස්කේල් එකකින් ගුණ කරලා තියෙනවා නම් මල්ටිප්ලයි කරලා තියෙනවා නම් ඒකේ ට්‍රාන්ස්පෝස් එක ගත්තොත් ඒක සමාන වෙනවා A වාරයක් A වල ට්‍රාන්ස්පෝස් එක. ඒ වගේම අන්තිම එක ගත්තොත් AB වල ගුණිතය. AB වල ගුණිතයේ ට්‍රාන්ස්පෝස් එක අපිට ලියන්න පුළුවන් B වල ට්‍රාන්ස්පෝස් එක වාරයක් A වල ට්‍රාන්ස්පෝස්. දැන් මේක කොයි විදිහට සමාන වෙන්නේ නැහැ. අපිට ලියන්න කොයි වෙලාවෙත් මේක ලියන්න බෑ A වල ට්‍රාන්ස්පෝස් එක වාරයක් B වල ට්‍රාන්ස්පෝස් එක කියලා. මේව තමයි අපි කතා කරන ට්‍රාන්ස්පෝස් එකේ ප්‍රොපර්ටිස් වෙන්නේ. ඊළඟ වීඩියෝ එකෙන් මම කතා කරනවා ස්ක්වෙයාර් මේට්‍රික්ස් ගැන. ඒකට අපි ස්ක්වෙයාර් මේට්‍රික්ස් වල අපි එක එක ස්පෙෂල් ටයිප්ස් තියෙනවා. ඒවා අපි කතා කරන්න ඕනේ. ඒ ගැන මම ඊළඟ වීඩියෝ එකේදී කතා කරනවා.